නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඔබ මේ සූදානම් වන්නේ මේ මහා භද්‍ර කල්පයේ සතරවැනි බුදුරජාණන් වහන්සේ හැටියට පහළ වී වදාළ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් ශ්‍රවණය කිරීමටයි. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. මේ දේශනාවේ නම අක්ඛන සූත්‍රය. අක්ඛන කියලා කියන්නේ අවකාශ, ඉඩකඩ, අවස්ථාව නැතිවීම ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනකොට ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ එකම එක අවස්ථාවක විතරයි. ඒ අවස්ථාව අහිමි වෙලා, ඒ අවස්ථාව බැහැර වෙලා දුකටපත් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි. අන්න ඒ ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාව. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මේ දේශනාව වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාළ මෙහිම: කනකිච්චෝ ලෝකෝ කනකිච්චෝ ලෝකෝති භික්කවේ අස්සතවා පුතුජනෝ භාසති. අසෘතවත් පුතජන කෙනා මේ ලෝකේ කනකිච්ච කියලා කිව්වේ මේ ලෝකේ කාලේ අපතේ අරින්න නැතුව ඉඩ ලැබෙන වෙලාවේදී කල යුතු දේ කරන්න, කල යුතු දේ කිරීමයි කරන්න තියෙන්නේ කියලා අසෘත පුතජනයා නිතර කියනවලු. මේ කාලේ පරිස්සම් කරගන්න, මේ අවස්ථාව පරිස්සම් කරගන්න කියලා අසෘතවත් පුතජනයා නිතර කියනවා. අසෘතවත් පුතජනයා මේ කාරණේ කියන්නේ අවබෝධයකින් නොවේ. ඒකේනා අවස්ථාව දන්නෙත් නැහැ. මේ සැබෑම මිනිස් ජීවිතයේ තියෙන සැබෑම අවස්ථාව මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඒ අවස්ථාව අහිමි වීම ගැන දන්නෙත් නැහැ. ක්ෂණේ දන්නෙත් නැහැ, අක්ෂණේ දන්නෙත් නැහැ.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේක දන්නේ නැත්තේ අශෘතවත් පුතඥයා. අශෘතවත් කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරපු නැති. චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙච්ච නැති. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුතඥයාව අශෘත පුතඥයාව පෙන්වා දෙන්නේ පැහැදිලිවම ඒ අශෘත පුතඥයා ආරි දර්ශනේ අහිමි වෙච්ච කෙනෙක්. අරියාණං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිදු. ආරි ධර්මයේ තේරුම් ගන්නට අදක්ෂ කෙනෙක්. අරිය ධම්මේ අවිනීතු. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න ඕන කියලා හික්මුණ නැති කෙනෙක්. සත්පුරුෂානං අදස්සාවි. සත්පුරුෂයන්ව දන්නේ නැති කෙනෙක්. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදු. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්නට බැරි කෙනෙක්. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මෙන කෙනෙක්. අශෘතවත් පෘථග්ජනයා. ඉතින් මේ අශෘතවත් පෘථග්ජනයාට කාලය ගැන මේ අවස්ථාව ගැන මුකෝවත් දන්නේ නැතුව තමයි කියන්නේ මේ අවස්ථාව දුර්ලභ අවස්ථාවක් ප්‍රයෝජනෙ ගන්න ඕනේ කී කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අක්ඛන සූත්‍රයේදී මහණෙනි අට්ඨිමේ භික්කවේ අක්ඛන අසමය බ්‍රහ්මචර්ය වාසාය. මහණෙනි නිවන් අවබෝධ කරගන්නට බැරි වෙන අවස්ථාවල් නිවන් අවබෝධ කරගන්නට බැරි වෙන කාල 8ක් තියෙනවා. සාමාන්‍ය ලෝකෙ වැඩි නිවන් අවබෝධ කරගන්න බැරි අවස්ථා. බ්‍රහ්මචර්ය වාසය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස යෝනිසෝ මනසිකාරය යෙදෙමින් ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදීම. ඒක බැරි වෙන අවස්ථා 8ක් තියෙන බව බුදුරජාණන් වහන්සේ මේ අක්ඛන සූත්‍රයේදී පෙන්වා වදාලා. පින්වතුනි අපි එහෙමනම් බලමු මේ බැරි වෙන අවස්ථා 8 අවාසනාවන්ත අවස්ථා 8 කුමක්ද කියලා. ඉද බික්කවේ තථාගතෝ ච ලෝකේ uppannෝ hoti arahං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මහණෙනි අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන ගුණයෙන් යුතු තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට පහළ වෙනවා. ධම්මෝච දේශීයති. ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න පටන් ගන්නවා. එතකොට ලෝකේ ඇහෙනවා. ඕපසමිකෝ කෙලෙස් සංසිඳවන පරිනිබ්බායිකෝ පිරිනිවන් පෑමට උපකාර කරන්නා වූ සම්බෝධගාමී චතුරාරි සත්‍ය අවබෝධය ඇති කරවන්නා වූ සුගතප්පවේදිතෝ ඒ තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ කොච්චර ලස්සනට පැහැදිලි කරනවද කියලා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ කවුද? අර කියන ලද්දා වූ ගුණයන්ගෙන් යුක්ත ශාස්ත්‍රූන් වහන්සේ. එතකොට මේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් අවබෝධ කරන්නා වූ අවබෝධ කොට වදාළ ධර්මයක් මේ ලෝකේ කතාබස් කරනවා. කෙලෙස් සංසිඳවන, නිවන අවබෝධ කරවන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්නා වූ ධර්මය. එතකොට මේ කරුණු දෙක ලෝකේ තියෙන වෙලාවේ අයංච පුග්ගලෝ නිරේ උප්පන්නෝ හෝති. අනේ ඒ සත්වයා ඉපදිලා ඉන්නවා නිරේ. අයම් භික්ඛවේ පඨමෝ අක්ඛනෝ
අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය මහණෙනි මේක තමයි පළවෙනි අවකාශ රහිත ඉඩකඩ නැති බව නොකාලය ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරි කාල පරිච්ඡේදය ධර්මයේ හැසිරෙන්න බැරි කාල පරිච්ඡේදය නිරයේ ඉපද සිටීම. එතකොට නිරයේ ඉපදිලා සිටින කෙනාට බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණා කියලා ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ලෝකේ පැතිරෙනවා කියලා ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. දෙවෙනි කරුණ මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කිව්වේ අර නව ආරහදී බුදු ගුණයන්ගෙන් යුතු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනවා. මේ ලෝකයට තථාගතයන් වහන්සේ නමක් පහළ වුණාම පමණයි ඒ ධර්මයේ අහන්න ලැබෙන්නේ සුගතප්පවේදිත ධර්මයේ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන්නා වූ ධර්මයේ සුගතයන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ මොකක්ද මේ ධර්මයේ? ඒ ධර්මයෙන් අහන්න ලැබෙනවා ඒක තිබෙන්නේ කොහොමද? වූපසමුකෝ ඒ ධර්මයේ කෙලෙස් සංසිඳවනවා. පරිනිබ්බායිකෝ පිරිනිවන් පාණ්ඩ උදව් කරනවා ඒ ධර්මයේ. සම්බෝධිගාමී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙල ආන්නේ ධර්මයේ මේ ලෝකේ කතාබස් කරනවා අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට ධර්මය අවබෝධ කළ යුතු පුද්ගලයා තිරච්ඡාන යෝනින් උප්පන්නෝ හෝති තිරිසං අපායේ ඉපදිලා ඉන්නවා. බල්ලෙක් වෙලා ඉන්නවා. බලලෙක් වෙලා ඉන්නවා. වෙනත් සතෙක් වෙලා ඉන්නවා. ඌරෙක් හරකෙක් කෙලියෙක් වෙලා ඉපදිලා ඉන්නවා. ඊළඟට වෙනත් පක්ෂියෙක් වෙලා ඉපදිලා ඉන්නවා. එහෙම නැත්නම් ජලයේ ඉපදිලා ඉන්නවා මාළුවෙක් වෙලා. අවස්ථාවක් නැහැ. දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ බව. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිට මේ නිකලස් බවට පත්වන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නා වූ ධර්මයේ දේශනා කළා තියෙනවා කියන කරුණ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අයං වික්ඛවේ ဒ ුතියෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. මහණෙනි මේක තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස නිවන් අවබෝධ කිරීම පිණිස බාධක වූ අන්තරාය කර වූ අනතුරුදායක වූ අවකාශ රහිත ඉඩකඩ නැති බව. එතකොට නිරේ උපන්නා නම් එයාට ධර්ම අවබෝධ කරන්න ඉඩකඩ නැහැ, අවකාශ නැහැ. තිරිසං අපායේ උපන්නා නම් ධර්මය අවබෝධ කරගන්න ඉඩකඩ නැහැ, අවකාශ නැහැ. මහණෙනි මේ අවස්ථාවට පත්වෙච්ච එක්කිනාටත් ඒ කිවීමේ මිනිස් ලෝකෙ ඉඳලා තිරිසං අපායේ ඉපදිලා ඉන්න එක්කිනාට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේක මට මතකයි එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මා බුදු ඇසින් දකින්නේ නැහැ මෙතරම් අනතුරුදායක මෙතරම් භයානක උපතක් මේ නිරේ ඉපදීමයි තිරිසං අපායේ ඉපදීමයි අර. මොකද හේතුව දැන් නිරේ ඉපදුනාට පස්සේ නිරිසතාට ඒ කිව්ව අපායේ ඉපදිච්ච නිරේ ඉපදිච්ච එක්කිනා නිරන්තරයෙන්ම වද වේදනාවලට භාජනය වෙවි අප්‍රමාණ දුකකින් දුම්නසකින් ඉන්නවා. ඒ පලාතර බුදුවරු වඩින්නේ නැහැ, ඒ ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. අප්‍රමාණ දුකකින් දුම්නසකින් වේදනාවකින් ඉන්නවා. තිරිසං අපායේ ඉපදුනාට පස්සේ තිරිසන් සතුන්ට තිබෙන්නේ නිරන්තරයෙන්ම බඩගින්න. නිරන්තරයෙන්ම තිබෙන්නේ කෑමක් හොයාගෙන යන එකක්. එහෙම නැත්නම් නිදාගෙන ඉන්න එකක්. මේ තිරිසං අපායේ සතුන්ට කිසිසේත්ම ජීවිතය ගැන තේරුම් ගන්න අවස්ථාවක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නව ආරහදී බුදු ගුණයන්ගෙන් යුතු ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනවා.
පහළ වෙලා මේ ධර්මය. එතකොට මේ ධර්මයේ ලෝකෙට ඇහෙන්න පටන් ගන්නවා. කෙලෙස් සංසිඳවන්නා වූ, සියලුම දුක් කෙලවර කරන්නා වූ, පිරිනිවන් පෑමට හේතු වන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ කරා රැගෙන යන්නා වූ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ලෝකෙ ඇහෙනවා. අනේ මේ කෙනා ගිහිල්ලා ඉපදිලා ඉන්නවා පෙරේත ලෝකේ. පෙරේත ලෝකේ උපන්නට පස්සේ එයාට අවස්ථාවක් නැහැ. පෙරේත ලෝකේ උපන්නට පස්සේ ආ ඉන්නේ හැමතිස්සෙම බඩගින්නින්. අධික ලෙස ඇල්ම කරගෙන නොඑක් දේවල් වලට බඩගින්නෙන් පිපාසයෙන් තැවි තැවි ඉන්නවා. ඒ අයට මේ ධර්මයේ කෙරෙහි සිත යොමු කරගන්න පෙරේතයින්ට අවස්ථාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අයම් භික්ඛවේ තතියෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචරි වාසය. මහණෙනි මේක තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙන්නා වූ, අවකාශ රහිත වන්නා වූ, ඉඩකඩ නැති වන්නා වූ තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අක්ඛණය. ක්ෂණ සම්පත්තිය නැති වෙලාව. එතකොට එහෙමත් අහිමි වෙනවා. එතකොට පින්වතුනි අපි සංසාරේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙද්දී අපි නිරේ ඉන්නේ ඇති. එතකොට අපිට මේ අවස්ථාව අහිමි වෙලා ගියා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී තිරිසන් අපායේ අපි ඉන්නේ ඇති. මේ අවස්ථාව අපිට අහිමි වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්ම දේශනා කරද්දී පෙරේත ලෝකේ ඉන්නේ ඇති. ඒ අවස්ථාව අපිට අහිමි වෙලා ගියා. ධර්ම අවබෝධ කරන්න බෑ කිසිම දවසක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඔන්න තථාගත අරහං සම්මා සම්බුදු විද්‍යාචරණ සම්පන්න සුගත ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනවා. පහළ වෙලා කෙලෙස් සංසිඳවන්නා වූ, නිවන අවබෝධ කරවන්නා වූ, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මාර්ගය පෙන්වන්නා වූ, ඒ මාර්ගය දක්වන්නා වූ තථාගත ශ්‍රී සද්ධර්මයේ ඔන්න ලෝකේ අහන්න ලැබෙනවා. එතකොට මේ පුද්ගලයා ඉපදිලා ඉන්නවා දීර්ඝායස තිබෙන දෙවිලෝවල් වල, අරූප දිව්‍ය ලෝකේ, අසඤ්ඤ සත්ත්‍ය දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා. ඒවැ කල්ප ගණන් ඔහේ ඉන්නවා. හිත යොමු කරගන්නේ බාහිර දෙයකට. බාහිර දෙයකට හිත යොමු කරන්නේ නැති කල්ප ගණන් ඉන්න දිව්‍ය ලෝක තියෙනවා. ආන්ගේ දිව්‍ය ලෝකෙක ගිහිල්ලා මේ සත්වයා උපදිනවා. ඒ ඉපදිච්ච වෙලාවක මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නම පහළ වුණා කියලා ඒ දෙවිවරු දන්නේ. මේ කියන්නේ දීර්ඝායුෂ තිබෙන මේ අරූප අසඤ්ඤතල දිව්‍ය ලෝකවල. එතකොට මේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ කාමාවචර දිව්‍ය ලෝකයට සලකන චාතු මහරජික තාවතිංස යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝකත් අකනිටා බඹලෝ දක්වා තියෙන දිව්‍ය ලෝකවල ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒක පැහැදිලිවම ධම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ දිවුරු දහම් ගෝසා පැවතුවන්නේ ඒතම් භගවතා බාරාණසියං විසිපතනේ මිගදායි අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බාරණසී විසිපතන මිගදායේදී අනුත්තර ධම්මචක්කයේ පවත්වා වදාලා අපපතිවත්‍යං සමනේනවා මාරේනවා දේවේනවා බ්‍රහ්මනාවා කියන ලෝකේ දෙවි මිනිස් සහිත ලෝකෙ කිසිවෙකුට මේ ආකාරයට දේශනා කරන්න බැරි කියලා. ඉතින් එහෙම පැතිරෙන්න නම් ඉතින් මේක තේරෙන්න ඉපාය. ඉතින් ඒ නිසා අපට පේනවා අකනිටා බඹලව දක්වා අවබෝධ කරන්න පුළුවන්. මෙතන කියන්නේ ඒ ලෝක නෙමෙයි. කල්ප ගණන් ඉන්න දිවි ලෝක තිබෙනවා. ඒවේ මේ දෙවිවරු ඉපදිලා ඉන්නවා. බාහිර ලෝකෙට හිත විසිරවන්නේ නැහැ. ඒ නිසා දන්නේ නැහැ කිසිම දෙයක්. ආනේ දිව්‍ය ලෝකේ උපන්නොත් ඒකත් බුදුරජාණන් වහන්සේ වදාලා
අයම් භික්ඛවේ චතුත්ථෝ වක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. මහණෙනි, ඒක තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යෝනිසෝ මනසිකාරයේ යෙදීමට ධම්මානුධම්ම පටිපදාව යෙදීමට තියෙන අවස්ථාව මග ඇරිලා අවකාශ ඉඩකඩ සියල්ලම නැති වෙන හතරවෙනි අවස්ථාව. ඒ අවස්ථාවේදීත් එයාට කිසි පිහිටක් නැහැ. සමහර විට අපි දන්නවා දැන් ওই හිමාල වගේ පළාත්වල සාදුවරු, ඍෂිවරු මුකුත් දන්නේ නැහැ. ඔහි භාවනා කරනවා. සමහරට ගිහලා හිත වැටෙනවා අසඤ්ඤයට. ඊට පස්සේ ඒක ඇලුම් කරනවා. ඊට පස්සේ ගිහලා උපදිනවා අරූප භවයේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට පස්වෙනි කරුණ මේ ලෝකේ ඔන්න අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නතාදී ගුණයන්ගින් සමන්විත වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙනවා. පහළ වෙලා මේ කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවන් පෑමට උපකාර වන්නා වූ ආර්ය සත්‍ය අවබෝධය ඇති කරවන්නා වූ සුගත ප්‍රවේදිත ශ්‍රී සද්ධර්මය ඔන්න ලෝකේ ශ්‍රවණය වෙනවා, ආහන ලැබෙනවා. ආහන ලැබෙනකොට මේ පුද්ගලයා ගිහිල්ලා ඉපදිලා ඉන්නවා. කොහෙද ඉපදිලා ඉන්නේ? ඈත දුෂ්කර පළාත්වල ඉපදිලා සිටිනවා. නුවණ දියුණු කරන්නේ නැති සමාජවල ඉපදිලා සිටිනවා. නොයේ ආගමික මතවාද, එහෙම නැත්නම් නොයෙක් අදහස් වලට බැඳිලා එක්ක ඔය නොයෙක් ආකාරයේ ඔය නොදියුණු ජීවිත ගෙවන සමාජයවල ඉපදිලා ඉන්නවා. යත්ත නත්ති ගති භික්ඛූනම් භික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම්. ඒ පළාතට භික්ෂූන් වඩින්නේ නැහැ. භික්ෂුණීන් වඩින්නේ නැහැ. තෙරුවන් සරණ ගිය උපාසකවරු යන්නේ නැහැ. තෙරුවන් සරණ ගිය උපාසිකාවරු යන්නේ නැහැ. මේ පළාතට කවුරුත් යන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට ඉගෙන ගත්තු සිව්වන පිරිසින් කවුරුවත් මේ පළාතට යන්නේ නැහැ. නොදියුණු පළාත් වලට යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අයම් භික්කවේ පංචමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. මේක තමයි මහණෙනි මේ මාර්ගයේ අහිමිවන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන ඉඩකඩ නැතිවන්නා වූ අකාලයේ බවට පත්වන්නා වූ පස්වෙනි අවස්ථාව. දැන් අපි ගත්තොත් ලංකාවේ පවා තියෙනවා ඈත දුෂ්කර පළාත් තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙන්නේ නැති. දැන් මේ වගේම ලෝකේ තියෙනවා දැන් දැනට ගත්තොත් ලෝකේ පුරාම තිබෙන්නේ ක්ෂණ සම්පත්තිය නෙවෙයි, අක්ඛණමයි තියෙන්නේ. ඒ කිව්වේ ධර්මය අවබෝධ කරගන්න තියෙන ඉඩකඩ නැති බවමයි හැමතැනම තියෙන්නේ, ඉඩකඩ ඇති බව නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පස්වෙනි කාරණාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසකවරු, උපාසිකාවරු යන්නේ නැහැ. යන්නේ නැති නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඒ ධර්මය අවබෝධ කරගන්න බැරි පස්වෙනි අවස්ථාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. නවරහදී බුදුගුණයන්ගෙන් යුතු ශාස්ත්‍රුන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා හිට මේ ධර්මයේ දේශනා කරනවා. එතකොට ශ්‍රාවක පිරිසත් ඒක ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවාද ශ්‍රාවක ජනතාව ඒ ධර්මයේ ඉගෙන ගන්නවා. ඒකනේ ශ්‍රාවක කියන්නේ සවන් දෙන අයනේ. ඒ ධර්මයේ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ආකාරය පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ. ඒ ශ්‍රාවක පිරිස ඒ ධර්මය ඉගෙනගෙන ධර්මයේ කියාගෙන යනවා. එහෙම කියාගෙන යනකොට ඒකේ තියෙන කෙලෙස් නැසන්නා වූ නිවන කරා යාමට උපකාර වන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරවන්නා වූ ධර්මයේ දේශනා කරනවා. මේ පුද්ගලයෙක් ඉපදලා ඉන්නවා මේක ඇහෙන පළාතක. නමුත් එයා ඉන්නේ මිච්ඡා දිට්ඨිකෝ විපරීත දස්සනෝ. මිත්‍යා දෘෂ්ටිකයි.
විපරීත දස්සනෝ කියලා කියන්නේ දැක්ම විකෘති. විපරීත දැක්මක් තියෙන්නේ. මොකක්ද විපරීත දැක්ම? නත්ති දින්නං. දන් දීමෙන් කිසි පළක් නැහැ. නත්ති yittං. පුද පූජා ආදී පැවැත්වීමෙන් සේවා කිරීමෙන් කිසි පළක් නැහැ. නත්ති හුතං. ඒ වගේම වෙනත් යහපත් දේවල් කිරීමෙන් සේවා කටයුතු ආදී කිරීමෙන් කිසි පළක් නැහැ. නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මේ සප දුක් දෙක ඇති කරවන්නා වූ කර්මඵල විපාක කියලා එකක් නැහැ. නත්ති අයං ලෝකෝ. මේ ලෝකයේ කියලා අමුතුවෙන් විශේෂ තැනක් නැහැ. නත්ති පරලෝකෝ. ආයේ මේ මරුණට පස්සේ යන්න කියලා වෙන ලෝකයක් නැහැ. නත්ති මාතා. අම්මා කියලා විශේෂ කෙනෙකුට සලකන්න ඕන නැහැ. නත්ති පිතා. පියා කියලා ආයේ අමුතුවෙන් පුද්ගලෙක් තෝරන්න ඕන නැහැ. නත්ති සත්තා ඕපපාතික. ඕපපාතික සත්වය කියලා කොටසක් ලෝකේ නැහැ. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්න යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදින්ති इति. මේ ලෝකේ මෙලොව පරලොව දෙකම මනාකොට අවබෝධ කරගත්තු ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා ලෝකෙ බුදුරු පහළ වෙන බව බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ තියෙන බව එහෙම එකක් ලෝකේ නැහැ. අන්න ඔය මානසිකත්වයේ තියෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ මිත්‍යා දෘෂ්ටික විපරීත දස්සනෝ විකෘති දැකුම් ඇති. විපරීත වෙලා කන පිට හැරිලා සම්පූර්ණ යාගේ කල්පනාව. අන්න එහෙම පිරිසට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් චතුරාරි සත්‍ය ධර්මයේ දේශනා කරගෙන ගියත් එයාට අවස්ථාවක් ලැබෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න. එයාට ඒ අවස්ථාව අහිමි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අයම් භික්කවේ චට්ටෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. මහණෙනි මේක තමයි චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ අවස්ථාව අහිමි වන්නා වූ අවස්ථාව නොලැබී යන්නා වූ එයාට ලැබෙන අවස්ථාව අහිමි වෙලා යන 6 වෙනි මොහොත හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ 6 වෙනි එක තමයි එයාට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. චතුරාර්ය සත්‍ය ධර්මය මේ කතා වෙනවා. නිවන් අවබෝධ කරගන්නා වූ මාර්ගයේ කතා වෙනවා. එයා අවධානය යොමු කරන්නේ එයා පිළිගන්නේ. ආනේකට කියනවා මිත්‍යා දෘෂ්ටිකයි කියලා. එයා පිළිගන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා වැඩිපුර ඉන්නේ මෙන්න මේ පිරිස තමයි. මේ මිත්‍යා දෘෂ්ටික පිරිස. අවාසනාව කියලා කියන්නේ මේ පැවිද්දයන් අතරත් ඉන්නවා. පැවිද්දන් අතරත් ඉන්නවා, ගිහිය අතරත් ඉන්නවා. මේ බෞද්ධ වේසිනුත් ඉන්නවා. ආන්ගේ පිරිස කියනවා ඔය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔහොම කියලා නිවන් අවබෝධ කරගන්න බෑ. ඔය කියන ආකාරයට මාර්ගඵල ලබන්න බෑ. සංසාරයෙන් ඈතර වෙන්න බෑ. මේ කාලේ නිවන් අවබෝධ කරගන්න බෑ. ඒ කොහොම අයිති වෙන්නේ මේ සම්මා දිට්ඨිය නැති පිරිසටයි. එතකොට මිච්ඡා දිට්ඨික විපරීත දර්ශනෝ විපරීත දර්ශන විකෘති දැක්මක් ඇති මිත්‍යා දෘෂ්ටික පිරිසට තමයි ඒගොල්ලෝ අයිති වෙන්නේ. ඇයි ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ මේ ලෝකේ මෙලෝ පරලෝ දෙක මනාකොට අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා පිළිගන්නේ නැහනේ. එතකොට ඒගොල්ලෝ මේක පිළිගන්නේ නැති නිසා මොකද වෙන්නේ? කියනවා මෙලෝ පරලෝ ඔක්කොම මේකේ තියෙන්නේ කියනවා. අපාය දිව්‍ය ලෝක ඔක්කොම මේකේ තියෙන්නේ කියනවා. ඒ නිසා ඔය කියන ආකාරයට ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න බෑ කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම අලුත් ස්ටයිල් එකක් කියනවා. මෙහෙම කියලා මේ ධර්මයට ගරහන්න පටන් ගන්නවා. ඒ ගරහන සියලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කාටවත් ධර්මය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ධර්මයට ගරහනකොට ඒ ධර්මයට අපහාස කරනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න බෑ කියලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා යමෙක් කියයි නම් බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන වලින් එකකට පහර ගහනවා යා. බුදුරජාණන් වහන්සේට විශාරද ඥාන 4ක් තියෙනවා. මේ විශාරද ඥාන 4න් එකක් තමයි
බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් යම් කරුණක් කරබයා ධර්ම දේශනා කරනවාද ඒ දේශනා කරන්නා වූ ධර්මයට අනුකූලව ජීවත් වෙලා ඒකෙන් ප්‍රතිඵල ලබන්න බෑ කියලා. දෙවියන් මිනිසුන් අතර දෙවියන් බමුණු මරුන් අතර ලෝකේ කිසිවෙකුට කරුණ සහිතව කියන්න බෑ. ඒ කාරණයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ විසරදයි. එතකොට යම් කෙනෙක් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය කෙලෙස් සංසිඳවන්නා වූ නිවන කරා තමාව පමුණවන්නා වූ ආර්ය සත්‍ය අවබෝධය කරවන්නා වූ සුගත ප්‍රවේදිත ධර්මය සුගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ධර්මය කියනකොට යමෙක් කියනවා නම් ඊට විරුද්ධව මේක අවබෝධ කරගන්න බෑ මේක බොරුවක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම කරන්න බැරි වැඩක් කියලා එයා කෙලීම පහර ගහන්නේ බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාණයටයි. එයා විසරද ඥාණයට පහර ගහනවත් එක්කම එයාට බොහෝ අකුසල් රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මිච්ඡා දිට්ඨික විපරීත දර්ශන ඇති එක්කෙනාගෙන කියා දෙනවා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati. මහණෙනි මේ ලෝකේ ඒක පුද්ගලයෙක් බිහි වෙනවා. ආනේ පුද්ගලයා බහුජන අහිතාය බහුජන අසුඛාය බහුනෝජනස්ස අහිතාය දුක්ඛාය දේව මනුස්සාන. බොහෝ දිනාට අහිත පිණිස දුක් පිණිස දෙවි මිනිස් ලෝකයාට දුක් පිණිස හේතු වෙන පුද්ගලෙක්. කතමෝ ඒක පුද්ගලෝ. කවුද මේ පුද්ගලයා? මිච්ඡා දිට්ඨිකෝ හෝති විපරීත දස්සනෝ. මිත්‍යා දෘෂ්ටිකෝ විපරීත දර්ශන. විකෘති දැක්මක් ඇති පුද්ගලයා. තං බහුජනං සද්ධම්මා වුට්ටාපෙත්වා. ඒ පුද්ගලයා මොකද කරන්නේ? බොහෝ ජනයාව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන අවස්ථාවෙන් අයින් කළා දානවා. අසත් ධම්මේ පතිට්ඨාපේති. ධර්මය අවබෝධ කරගන්න බැරි දේවල් යොදවනවා. අසත් ධර්මයේ යොදවනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අයංකෝ භික්ඛවේ ඒක පුද්ගලෝ ලෝකේ uppajjamaano uppajjati බහුජන අහිතාය බහුජන අසුඛාය. අන්න බොහෝ දෙවි මිනිස් ලෝකයාට අහිත පිණිස දුක් පිණිස පහළ වෙච්ච පුද්ගලයා තමයි මිත්‍යා දෘෂ්ටිකයා. ඒ මිත්‍යා දෘෂ්ටිකයා පිළිගන්නේ නැහැ චතුරාර්ය සත්‍යය. ඒ මිත්‍යා දෘෂ්ටිකයා පිළිගන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බව. ධර්මයේ හැසිරෙන එක්කිනාට විරුද්ධව කතා කරනවා. පිස්සු දුබලට වකල්ලා කොහේ කරන්න දුවා. මේ යුගයේ කවුද ධර්මය අවබෝධ කළේ? පෙන්නපම් පුළුවන් නම් නිවන් අවබෝධ කරපු එක්කෙනෙක් වෙයි. මෙන්න මෙහෙම කියා නිඳා කරනවා අපහාස කරනවා. අපි දන්නවා ගිහියොත් කරනවා පැවිද්දොත් කරනවා මේක. සියලු දෙනා අපාය යනවා. ඒ සියලු දෙනා මරණින් මත්තේ අපාය යනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන අවස්ථාව ඒ සියලු දෙනාම අහිමි කරගන්නවා අනිත් අයටත් අහිමි කරනවා පව රාශියක් රැස් කරගෙන අපාගත වෙනවා. ඉතින් මේකෙන් අපිට පැහැදිලිව පේනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට වෛර කරන බෞද්ධ වේශධාරීන් ඉන්නවා කියලා කියන්නේ මහා අවාසනාවන්ත තත්ත්වයක්. බුද්ධ ශාසනයට මහත්ම අනතුරක්. බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ අන්නේ පිරිස එකතු වෙලා. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙන එක තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක 6 වෙනි අවස්ථාව. 7 වෙනි එක තමයි මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේ මනුස්සානම් බුද්ධෝ භගවා පහළ වෙනවා. ඒ පහළ වෙන තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ නිසා ධර්මයේ ලැබෙනවා. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවන් පෑමට උපකාර වන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්නා වූ උතුම් ශ්‍රී සද්ධර්මය. මේ ධර්මය ඇහෙනකොට මේ පුද්ගලයා ඉපදිලා ඉන්නවා මේ ධර්මය ඇහෙනමායි මේ. නමුත් අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. මොකද අවබෝධ කරගන්න අවස්ථාවක් නැත්තේ ඒකේනා සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ ඒලමුගෝ. ඒ කියන්නේ මේ ප්‍රඥාව නැති එක්කෙනෙක්. දුෂ්ප්‍රඥෙක් කෙනෙක්. අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ යාට. ප්‍රඥාව නැහැ කියලා කියන්නේ යාට කොච්චර කිව්වොත් මේක තේරෙන්නේ නැහැ.
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනි. මේ සංසාරයෙන් අත් මිදෙන්න ඕනි. සතර පායෙන් එතර වෙන්නට ඕනි. මේ මාර්ගයේ ගමන් කරන්න ඕනි කි මේ අහනවා. තේරෙන්නේ නැහැ මේක. අවබෝධ කරගන්න බෑ. යෝනිසෝ මනසිකාරයට එන්න බෑ. මොනවා හරි වෙන බාහිර දේවල් අල්ලගෙන ඉන්නවා. එක්ක කියන දේ තේරෙන්නේ නැහැ. එක්ක එයා ධර්මය අහන්න ඇවිල්ලා මොකක් හරි අදක් හොයාගෙන ඇදී කල්පනා කර කර ඉන්නවා. මේ වගේ කරගන්නවා. එතකොට මේ දුෂ්ප්‍රඥ බව බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේකේ තියෙනවා න පටිබලෝ සුභාසිත දුබ්භාසිතස්ස අත්තමඤ්ඤාතුන්. සුභාසිත දුබ්භාසිත දෙකේ තේරුම දැනගන්න බෑ යාට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මොකක්ද? ඊළඟට අනිත් ධර්මය මොකද්ද දන්නේ පටලව ගන්නවා. කොහොමද පටලව ගන්න? විද්‍යාවයි බුදුදහමයි එකයි කියලා. ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තිබ්බනම් මෙහෙම පටලව ගන්නෑ. ඇයි ඕනම මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා මේ විද්‍යාඥයෝ හොයාගන්නේ සීල සමාධි ප්‍රඥා තුල ප්‍රතිපත්තියේදීලා සතර සතිපට්ඨානයේදීලා නෙවෙයි. නමුත් අපට එහෙම නෙවෙයි මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී සීලේ රකින්න ඕන. සමාධිය දියුණු කරන්න ඕන. නීවරණ ප්‍රහාණය කරන්න ඕනි. ඒ වගේම ප්‍රඥාව උපදව ගන්න ඕනි. ඒ වගේම සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්මයන් අවබෝධ ඇති කර ගන්න ඕනේ. ඊළඟට සතර සතිපට්ඨාන සතර ඉරිදිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංචේන්ද්‍රිය පංචබල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දිනු කර ගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ කාමසුකල්ලිකාණ යෝගී අන්තයත් බැහැර කරලා අත්තකිලමතාන යෝගී අන්තයත් බැහැර කරලා මේ ඒකාන්තයේම ජීවිත අවබෝධය පිණිස හේතු වන්නා වූ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි. එහෙම නැත්නම් වෙන කිසිම අර්ථයක් ඒකේ නැහැ. වෙන බාහිර අර්ථයක් නැහැ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ග අනුගමනය කළ අවබෝධ කරපු ධර්මයක් මේ මිත්‍යා දෘෂ්ටික වූ විපරීත දර්ශන ඇති මෙලොව පරලොව නොපිළිගන්නා වූ ඕපපාතික සත්වෙන් ඇති බව නොපිළිගන්නා වූ මේ ලෝකේ විශේෂ ඥානය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණු රීතින් බව නොපිළිගන්නා වූ ඊළඟට දුස්සීල වූ ඕනෑම විනෝදයට දඩෙමේ යන ඕනෑම හොරකමක යෙදෙන වර්ධි කාම සේවනය කරන බොරු කියන සුරාපානය කරන මේ මිත්‍යා දෘෂ්ටික විද්‍යාඥයෝ ඊළඟට කයින් වචනෙන් සිතින් අකුසල් කරන්නා වූ පිරිසගේ පරිේශන ඒගොල්ලෝ හොයාගන්න දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සමාන වෙන්නේ කොහොමද? ඒක කොයිතරම් මෝඩ කතාවක්ද දුෂ්ප්‍රඥ කතාවක්ද? ඉතින් මේ ප්‍රඥා රහිත පිරිසට මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ නැහැ. මේක පැහැදිලිව කියනවා න පටිබලෝ සුභාසිත දුබ්බාසිත අත්තමඤ්ඤාතුම්. සුභාසිත කියලා කියන්නේ බුද්ධ වචනේ. දුබ්බාසිත කියන්නේ බුද්ධ වචනේ නොවන දේ. එතකොට මේ බුද්ධ වචනය නොවන දෙයකේ අර්ථය අල්ලන්න දන්නේ. ආන්‍යයට කියන දුෂ්ප්‍රඥයි කියලා, ප්‍රඥා රහිතයි කියලා. ඉතින් මේ ලෝකේ බොහෝ දෙනෙක් දුෂ්ප්‍රඥයි. අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. අන්නේ දුෂ්ප්‍රඥ පිරිසට මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් මේ නිසා අපි ගමු විශේෂ එකක් බුදුරජාණන් වහන්සේගේ කරුණක් තව යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින්. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ යමක් ඊතා හොඳයයි ඊතා පිරිසිදුයයි වර්ණනා කළසේක්ද සමාධි මානන්තරිකඤ්ඤමාව. ඒ තමයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ ඒටයි. ආනන්තරික සමාධිය කියලා කියන්නේ පින්වතුනි අරහත් ඵල සමාධිය. අරහත් ඵල සමාධිය ධර්මයේ සඳහන් වෙනවා විරාග සංඥා නිරෝධ සංඥා හැටියට. නිරෝධ සංඥාව තියෙනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං කියන සංඥාව. ඒකට කියන්නේ නිරෝධ සංඥා. මේමයි ශාන්ත මේමයි ප්‍රණීත ඒතං සන්තං ඒතං පනීතං ඒ තමයි සබ්බ සංඛාර සමතෝ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර සියලුම පාක දෙන්නා වූ සියලු දේවල් සංසිඳලා ගියලා තියෙනවා. සබ්බූපදි පටිනිස්සග්ගෝ සියලුම කෙලෙස් සහිත කර්ම බැහැරට ගියලා තියෙනවා.
තණ්හක්කයෝ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ක්ෂය වෙලා තියෙනවා. නිරෝධෝ තණ්හාව නිරුද්ධ වෙලා තියෙනවා. නිබ්බානං නිවීමටපත් වෙලා තියෙනවා. ආන් ඒක අත්දකිනවා රහතන් වහන්සේ. ඒකට කියනවා අරහත් ඵල සමාධිය කියලා. අන්නේ අරහත් ඵල සමාධිය බුදුරජාන් වහන්සේ වදාළ සමාධිනාතේන සමෝන විජ්ජති. ඒහා සමාන දෙයක් මේ ලෝකේ නැත. ඉතින් එක විද්‍යාඥයෙකුට පුළුවන් වුණාද මේ අරහත් ඵල සමාධිය ගැන කතා කරන්න? ඒ නිසා මේකෙන් අපිට පැහැදිලිව පේනවා ප්‍රඥා රහිත වුණාම ලොකු ප්‍රශ්නයක් ඒක. ඒ මොකද මේ Tamanට ප්‍රඥාව රහිත වෙලා සුභාසිත අඳුනා ගන්නත් බෑ යාට. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අඳුන ගන්නත් බෑ. දුබ්බාසිතය අඳුන ගන්නත් බෑ. අනිත්‍යක අඳුන ගන්නත් බෑ. මොකද නූතන විද්‍යාවෙන් අපි ගත්තොත් මේක හැමතිස්සෙම තියෙන නිරන්තරයෙන් වෙනස් වන්නා වූ ධර්මයක් තියෙන්නේ. මේ කියන දේ මේ වෙනස් කරන, මේ පරිශ්‍රණය කරන දේ මේ අයින් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නෙමෙයි. ඒකේ දේශනා කරලා තියෙන උපාදෝ වා තථාගත අනුපාදෝ වා තථාගත. තථාගතයන් වහන්සේ උපන්නා වූ නූපන්නා වූ මේ ලෝකයේ තිබෙන ධර්මතා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා හිට පෙන්වා දෙනවා. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අවබෝධ කරගන්න පුළුවන් එක්කෙනා ප්‍රඥාවන්තයා. බැරි එක්කෙනා දුෂ්ප්‍රඥා. එතකොට මේ දුෂ්ප්‍රඥ කෙනෙක් ඉන්නවා. සමහර විට ඒ අය මේ බෞද්ධ වේශයෙන් ඉන්නත් පුළුවන් දුෂ්ප්‍රඥාය. බුද්ධ වචනේ අඳුන ගන්න බෑ යාර. වෙන් වශයෙන් තෝරගන්න ශක්තිය නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම පිණිස යෝනිසෝ මනසිකාරය දෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ධම්මානුධම්ම පටිපදාවේ දෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අයම් භික්කවේ සත්තමෝ අක්ඛනෝ මහණෙනි මේක තමයි හත්වෙනි අක්ෂණය. අසමයෝ බ්‍රහ්මචරී වාසය ආය නිවන් අවබෝධ කරගන්න යාට හම්බ වෙන්නේ නැහැ. මේ අවස්ථාව යාගෙන් ගිලිහි යනවා. ඒක තමයි හත්වෙනි අවස්ථාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අටවෙනි අවස්ථාව. තථාගතෝ ච ලෝකේ අනුප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදී මනුෂ්‍යාන බුද්ධෝ භගවා. මේ නවරහදී ගුණයන්ගෙන් යුක්ත වන්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා නැහැ. ධම්මෝචන දේශීයති ඕපසමිකෝ පරිනිබ්බායිකෝ සම්බෝධගාමී සුගත පවේදිතෝ. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් විසින් අවබෝධ කොට වදාලා වූ ධර්මය ලෝකේ ඇහෙන්නේ නැහැ. කියන්න කෙනෙක් නැහැ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්න කෙනෙක් නැහැ. ඒ බුදු කෙනෙක් පහළ වෙලානේ මේක දේශනා කරන්න තියෙන. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. එතකොට මේක කියලා දෙන්න කෙනෙක් නැහැ. මේ ධර්මය ඇහෙන්නේ නැහැ. නිවනක් අවබෝධ කරගන්න පුළුවන් කියන කතාව ඇහෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන කතාව ඇහෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න පුළුවන් කියන කතාව ඇහෙන්නේ නැහැ. නමුත් පුද්ගලෙක් ඉපදිලා ඉන්නවා. පඤ්ඤවා ප්‍රඥාවන්ත පුද්ගලෙක් ඉපදිලා ඉන්නවා. අජලෝ අනේලම ගෝයා මේ අඥාන පුද්ගලෙක් නෙමෙයි. කෙලතොළු පුද්ගලෙක් නෙමෙයි. මෙයා පටිබලෝ සුභාසිත බුද්ධුභාසිත අත්තමඤ්ඤාතු. මෙයාට බුද්ධ වචනේ ඇහුනොත් අවබෝධ කරන්න පුළුවන්කම තියෙන කෙනෙක්. මේක බුද්ධ වචනයයි මේක බුද්ධ වචනේ නෙමෙයි කියලා හොඳට තෝර වේර ගන්න පුළුවන් කෙනෙක්. ප්‍රඥාවන්ත පුද්ගලයා ඉන්නවා. නමුත් බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මයේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාවන්ත පුද්ගලයා හිටියාට පළක් නැහැ. අයම් භික්ඛවේ අට්ඨමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචරී වාසය. මේක තමයි බ්‍රහ්මචරී වාසයට අන්තරාය කර වූ අටවෙනි අවස්ථාව. අක්ෂණය. ක්ෂණ සම්පත්තිය නැතිවීම. දැන් මේ අනුව පින්වතුනි අපිට ඊටාම පැහැදිලි ලෝකයේ තිබෙන්නේ ක්ෂණ සම්පත්තිය නෙවෙයිමයි. ක්ෂණ සම්පත්තියක් නොවේමයි ලෝකෙ තිබෙන්නේ. අක්ෂණයක්මයි තිබෙන්නේ. අසමයක්මයි තිබෙන්නේ. බ්‍රහ්මචර්ය වාසයට නොහැකි මට්ටමේ තත්ත්වයක්මයි මේ ලෝකේ පුරාම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මේ අෂ්ට දුෂ්ටක්ෂණයෙන් බැහැර වෙච්ච එක
එකම එක මොහොතයි තියෙන්නේ. ඒකෝ භික්කවේ කනෝච සමයෝච මහණෙනි එකම එක ක්ෂණයයි තියෙන්නේ. එකම එක අවස්ථාවයි තියෙන්නේ. බ්‍රහ්මචර්ය වාසය මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට එකම එක අවස්ථාවයි තියෙන්නේ. කතමෝ ඒකෝ මොකද්ද එකම එක අවස්ථාව? ඉද භික්කවේ තථාගතෝ ච ලෝකේ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේ මනුස්සානං බුද්ධෝ භගවා. මහණෙනි තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ නවරහදී බුදු ගුණයන්ගෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. එකම එක අවස්ථාව. ධම්මෝච දේශීයති. ඔන්න ධර්මයේ දේශනා කරනවා. ඕපසම්මිකෝ කෙලෙස් සංසිඳවන්නා වූ. පරිනිබ්බායිකෝ පිරිනිවන් පෑම ලබා දෙන්නා වූ. සම්බෝධගාමී චතුරාරි සත්‍ය අවබෝධය ඇති කරවන්නා වූ. සුගතප්පවේදිතු ඒ සුගතයන් වහන්සේ විසින් ප්‍රඥාවෙන් අවබෝධයෙන්ම දේශනා කරන ධර්මය. උන්වහන්සේ ලැබෙන එකම එක අවස්ථාවයි. ආයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ධනපජේසු පච්චාදාතෝ හෝති. මේ පුද්ගලයාත් මේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රතිලා ඉන්න ඒ ධර්මයේ තියෙන තැනක ඉන්නවා. සෝච හෝති පඤ්ඤවා. එයා ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ වගේම යා මේ නුවණ නැති කෙනෙක් නෙවෙයි. අවබෝධ කරගන්න බැරි කෙනෙක් නෙවෙයි. පටිබලෝ සුභාසිත දුබ්බාසිතස්ස අත්තමඤ්ඤාතු. මෙන්න මේකයි තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ. මේක තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නෙවෙයි කියලා බුද්ධ වචනේ මනාකොට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට තේරුම් ගන්නට ප්‍රතිබල කෙනෙක්. ශක්ති සම්පන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා අයංකෝ භික්ඛවේ ඒකෝ කනෝ. මහණෙනි මේක තමයි එකම ක්ෂණ සම්පත්තිය. සමයෝච එකම විලාව. බ්‍රහ්මචර්ය වාසායේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස තිබෙන්නා වූ එකම වේලාව, එකම අවස්ථාව, එකම මොහොත මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන මොහොත. පින්වතුනි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. බොහෝ දිනක් කියාගෙන ගියා. මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කියලා. ඒක සිද්ධ වෙච්ච විශාල වැරැද්දක්. මොකද මේ වැරැද්දක් උනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චේන සත්තා. ආනන්දේ මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේද යම් විනයක් පනවන ලද්දේද මාගේ ඇවෑමෙන් පසු එය ඔබට ශාස්ත්‍රූ වන්නේය කියලා. එහෙනම් අපට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය තිබෙද්දි අපි මේ ධර්ම විනය පැත්තකට දැම්මා. පැත්තකට දාලා හිට මෛත්‍රී බුද්ධ ශාසනය පතන්න කෙනෙක් කල්පනා කළා. කෙනෙක් තමන් බුදු වෙන්න කල්පනා කළා. කෙනෙක් පාරමී පුරාගෙන යන්න කල්පනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය බැහැර කළා. ඒ නිසා තමයි ඒක්ෂණ සම්පත්තියත් අයින් වෙලා ගියා. නමුත් මේ වෙනකොට නැවත ඒක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි දේශනා කරනවා දැන්. කෙලෙස් සංසිඳවන්නා වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වශයෙන් මාර්ගඵල අවබෝධය ඇති කරවන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්නා වූ ඒ ශ්‍රී සද්ධර්මය දැන් අහන්න ලැබෙනවා. දැන් එතකොට බුද්ධිමත් ශ්‍රාවකයා ප්‍රඥාවන්ත ශ්‍රාවකයා මේ ධර්මය අල්ල ගන්න ඕනේ. මේ ධර්මය අවබෝධ කර ගන්න ඕනේ. මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. අනේ දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙනවා කියන කරුණ අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න ගාථා ටිකක් වදාලා මනුස්සලාභං ලද්ධාන සද්ධම්මේ සුප්පවේදිතේ යේ කනං නාදි ගච්ඡanti අතිනාමෙන්ති තේ කනං. මිනිස් ජීවිතයත් ලැබලා සද්ධර්මයක් දේශනා කරන කාලික මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනෙ ගන්නේ නැත්තම්
ක්ෂණ සම්පත්තිය අත්හල කෙනෙක් බවට යාපත් වෙනවා. බහූහි අක්ඛනාවුත්තා මග්ගස්ස අන්තරායිකා කදාචි කරහචි ලෝකේ uppajjanti තථාගතා. බුදුරජාණන් වහන්සේ විසින් මේ නිවන් මඟට අනතුරුදායක අන්තරාය කර වූ මේ අක්ෂණ බොහෝ අක්ෂණයන් ක්ෂණ සම්පත්තිය නැති අවස්ථා බොහෝ තිබෙනවා. කදාචි කරහචි ලෝකේ ඊ타ත්ම කලාතුරකින් තමයි ලෝකයේ තථාගත බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. තස්සිදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලභං මනුස්ස පටිලාභෝච සද්ධම්මස්ස ච දේශනා අලං වායමිතුං තත්ථ අත්ථ කාමේන ජන්තුනා. මේ ලෝකේ අතිශයින්ම දුර්ලභ වූ මනුස්ස ප්‍රතිලාභයත් සද්ධර්ම දේශනාව කරන අවස්ථාවත් සම්මුඛී භූතං ඔබට මුණ ගැහිලා තියෙනවා. අත්ථකාමේන ජන්තුනා තමන්ගේ යහපත කැමති මිනිසයා විසින් අලං වායමිතුන් තත්ත ඒ ධර්මය අවබෝධ කිරීම පිණිස උත්සාහ කරන එකමයි සුදුසු. කතං විජඤ්ඤා සද්ධම්මං khano වේමා උපජ්ජගා khano වේමා උපච්චගා khනාතිතා සෝචන්ති නිරයම්මි සමප්පිතා. සද්ධර්මයේ දේශනා කරන වෙලාවේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕන. මේ ක්ෂණ සම්පත්තිය නම් ඉක්මවා යන්න දෙන්න එපා. khනාතිතාහි සෝචන්ති මේ අවස්ථාව අහිමි කරගන්නවා. සමහර ගිහි පිරිසක් පැවිදි පිරිසක් මොන චතුරාර්ය සත්‍යද මොනවට මේක අවබෝධ කරන්න කල්පනා කරනවද කිය එකට ගරහ මේක අහිමි කරගන්නවා. khනාතිතා එහෙම අහිමි කරගන්න අය ක්ෂණ සම්පත්තිය අතාරින අය නිරයම්මි සමප්පිතා නිරයේ ගිහිල්ලා දුක් විඳිනවා. ඉද චේවනං විරාධීති සද්ධම්මස්ස නියාමතං වානිජෝ අතීතත්තෝ චිරත්තං අනුතපෙස්සති. යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ මේ ධර්මයේ අතාරිනවා නම් ඒක හරියට කොහොමද ලකු ලාභයක් ලබන්න හිටියේ වෙලින්දෙක් ඒ ලාභය ආතෑරලා බොහෝ කල ශෝක කරනවා වගේ ශෝක කර කර ඉන්න වෙනවා. අවිජ්ජා නිවුතෝ පෝසෝ සද්ධම්මං අපරාධිකෝ ජාති මරණ සංසාරං චිරං පච්චනුභොස්සති. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න ඒක විවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නැතිකම නැමැති කලවරේ ඉන්න මේ පුද්ගලයා සද්ධර්මයට විරුද්ධ වෙලා ගිහිල්ලා මේ ජරා මරණ ඉපදින ජරා මරණ සංසාරයෙන් ඉක්මවා යන්න බැරුව බොහෝ කල මේ සංසාරي සැරිසරනවා. යේච ලද්ධා මනුස්සත්තං සද්ධම්මේ සුප්පවේදිතේ අකංසු තත්ථ වචනං කරිස්සන්ති කරුන්තිවා. නමුත් මේ මනුස්ස ජීවිතය ලැබිච්ච වෙලාවේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන වෙලාවේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට කීකරු වෙලා ඒ ධර්මයේ හැසිරෙනවා නුවණ තියන අය අනාගතිත් හැසිරෙනවා නුවණ තියන අය. කනම් පච්ච විදුං ලෝකේ බ්‍රහ්මචර්යං අනුත්තරං යේ මග්ගං පටිපජ්ජින්සු තථාගතප්පවේදිතං. මේ ක්ෂණ සම්පත්තිය අවබෝධ කරගත්තු අය අනුත්තර වූ බ්‍රහ්මචර්යය දියුණු කළා. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේම ගමන් කරනවා. යේ සංවරා චක්ඛුමතා දේසිතාදිච්ච බන්දුනා තේසු ගුත්තෝ සදා සතෝ විහෙරේ අනවස්සතෝ. එයයි සංවර වෙනවා. චක්කුමතා කියේ නුවණස් පාදා ගන්නවා.
ආදිච්ච බන්දු කිව සූර්ය වංශයේ උපන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හොඳට සිහිය පිටුවාගෙන මොකද කරන්නේ හැමතිස්සෙම මේ කය වචනේ සිත පවට ඇතුළු වෙන්න නොදී පවෙන් වළක්වනවා. සදා සතු හැමතිස්සෙම සිහියෙන් ඉන්නවා. කෙලස් වැగిරෙන්න දෙන්නේ නැති ආකාරයට ජීවත් වෙනවා. සබ්බේ අනුස්සයේ ජෙත්වා මාර දෙයං සරානුගේ තේවේ පාරගතා ලෝකේ පත්තා ආසවක්ඛයන්ති. මාර්යාගේ ග්‍රහණයෙන් අත්මිදිලා සියලුම කෙලස් ප්‍රහාණය කරලා සංසාරෙන් ඈතර වෙන අය ආශ්‍රවක්ෂේ කරඥානෙ ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ අමා මහ නිවන සාක්ෂාත් කරනවා. මේ පින්වත් සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ජීවිතේ මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙන්න කලින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු